අයිබෝන් ළමයි අද අපි හතර ශ්‍රේණියට අදාළ ගණිත විෂයේ මුදල් පාඩම තමයි කරන්න ලෑස්ති වෙන්නේ. ඒතර මේ මුදල් පාඩමේදී ඔයගලන්ට ලොකු අවබෝධයක් මුදල් ගැන ලබා ගන්න හැකි වෙයි. දැන් අපි බලමු මේ මුදල් කියන දේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මිනිස්සු විදිහට වුවමනාවල් ගොඩක් තියෙනවා. අවශ්‍යතාවයන් ගොඩක් තියෙනවා. එතකොට මේ අවශ්‍යතාවයන් තියෙන සියලුම අවශ්‍යතාවයන් තනියම මිනිහෙකුට ඉෂ්ට කරගන්න අමාරුයි. දැන් එතකොට මේ නිසා අපට අවශ්‍ය දේවල් අපි තවත් කෙනෙක්ගෙන් ලබා ගන්න ඕනේ. ඒ ලබා ගන්නකොට අපි නිකන් ඉල්ලුවට දෙන්නේ නැහැ. ඒකේ හිලවුවට අපි මොන හරි දෙන්න ඕනේ. දැන් ඕක අතීතය ගැන ගියොත් එහෙම අතීතයේත් ওই දේ සිද්ධ වුණා. ඒතකොට අතීතයේ මේ දේ කොහොමද සිද්ධ වුනේ? ඒගොල්ලෝ ඒ කියන්නේ මගේ ළඟ වැඩිපුර තියෙන දෙයක් තව කෙනෙකුට දීලා ඔහු ළඟ වැඩිපුර තියෙන දෙයක් මම ගන්නවා. ඒ කියන්නේ ඔහුට වැඩිපුර තියෙන දේ මොකද මේ වැඩිපුර තියෙන දේවල් නාස්ති වෙනවනේ. එතකොට ඔහුට ඒක තියන් ඉඳලා වැඩක් නැත්නම් ඔහු පට දීලා ඔහුට ඕන දේ මගෙන් ගන්න. ඒ කියන්නේ මේක හුවමාරුවක් කළේ. කියන්නේ අපි අවශ්‍යතා අනුව අපේ භාණ්ඩ අපි හුවමාරු කරගත්තා. උදාහරණයක් විතර ගත්තොත් ගොවිතැන් කරන ගොවියෙක්ගෙන් මට ඕන හාල් ටික ගන්න මම ගොවියාගේ වී ටික ගන්න ඕනේනේ. එතකොට මම නිකන් ඉල්ලුවාට ගොවියාගේ මහත්තයෙක් මට වී ටිකක් දෙන්නේ නැහැ. මම මොකද කරන්නේ? මම ගොවියෙක් නම් මමත් ගොවියෙක් මං එළවලු වවන්නේ. මම මොකද කරන්නේ? මගේ එළවලු අස්වැන්නෙන් වැඩි කොටසෙන් ටිකක් ගොවියට දීලා ගොවියාගෙන් වී ටිකක් ඉල්ල ගන්න. එතකොට මට එළවලුත් තියෙනවා වී වලින් හාල් ටිකක් හදා ගන්න පුළුවන්. මෙහෙම තමයි අතීතයේ කළේ. හැබැයි ඔක හැමදාම කරන්න බෑ. ඔකේ නේද ප්‍රමාණ ගැන ගැටලු වෙනවා. මම දුන්න ප්‍රමාණ කොහොමද ඒලෝලු සමාන වෙන්නේ? එහෙම ලොකු ගැටලු වෙනවා. ඉතින් ওই ගැටලු වලට විසඳුමක් විදිහට තමයි පහු කාලීනව මේ මුදල් කියන දේ භාවිතයට එන්නේ. දැන් මේ මුදල් වල තියෙනවා කොටස් දෙකක්. එකක් කාසි අනික නෝට්ටු. දැන් අපි අද මුලින්ම ඉගෙන ගන්නවා කාසි ගැන. එතකොට ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ කියන්නේ අපි ඕගොල්ලන්ට මතක නම් ඕගොල්ලන්ට අපි තුනේ වසරේදී මේ කාසි සහ නෝට්ටු ගැන යම් කරුණු ප්‍රමාණයක් ඉගෙන ගත්තා. එතකොට ඕගොල්ලන්ට මතක ඇති නේද ඒවා? තුනේ පන්තිදී ඉගෙන ගත්ත චුට්ටක් මතක් කරගන්න. මේ පන්තිදීත් අපි ඉගෙන ගත්තා කාසි නෝට්ටු ගැන පොඩි දේවල් ඉගෙන ගත්තා. ඒ මතකෙත් ඕගොල්ලන්ට තියෙනවා. දැන් අපි එතනින් එහාට ගිහිල්ලා අද අපි බලමු මේ කාසි සහ නෝට්ටු හඳුනාගෙන තවදුරටත් වැඩිපුර තව ටිකක් ඉගෙනගෙන ඒව කොහොමද අපි වෙළඳපොලේදී භාවිතා කරන්නේ කියලා. දැන් මේ කාසි ගැන කතා කරනකොට මේ කාසි වල තියෙනවා අද වෙළඳපොලේ අපි ගනුදෙනු කරන සහ දැනට පාවිච්චි නොකරන කාසිත් තිබිලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් අද අපි පාවිච්චි කරන ගනුදෙනු සඳහා පාවිච්චි කරන කුඩාම කාසි විදිහට අපි ගොඩක් වෙලාවට භාවිත වෙන 725. හැබැයි මීට කලින් අතීතයේ ගත්තාම 7, 7.2, 7.5, 7.10 වගේ කාසි වෙළඳපොලේ ගනුදෙනු සඳහා යොදා ගත්තා. හැබැයි අද වෙනකොට ඒ කාසි අපේ භාවිතයෙන් අයින් වෙලා තියෙනවා. දැන්ට අපි වෙළඳපොලේ ගොඩක් වෙලාවට ගනුදෙනු සඳහා යොදා ගන්න කුඩාම කාසි විදිහට අපි ප්‍රායෝගික විදිහට අපි යොදා ගන්නේ 725 තමයි කුඩාම කාසි විදිහට යොදා ගන්න. එතකොට දැන් මේ කාසි වල කුඩාම කාසිය 725 නම් ඊළඟට තියෙනවා 750. හරි. දැන් අපි කලිනුත් ඉගෙන ගත්තා 725 750 ඊට පස්සේ රුපියල් 2 රුපියල් 5 රුපියල් 10. දැන් ඕවා තමයි දැනට අපි වෙළඳපොලේදී අපිට දකින්න පුළුවන් කාසි. දැන් අපි කාසි හොඳට බලමු. ඒ කාසි හොඳට අඳුනගමු. 725 අපි ඉස්සෙල්ලාම අඳුනගමු. දැන් බලන්න 725. ඕගොල්ලන්ට මොනවද පේන්නේ කියලා. හරි. ඔන්න බලන්න. හරි. දැන් ඊළඟට බලමු 750. දැක්කනේ? හරි. දැන් ඊළඟට රුපියල බලමු. හොඳට බලන්න දෙපැත්තම. දැන් ඊළඟට බලන්න රුපියල් 2 ඒකෙත් දෙපැත්ත හොඳට බලන්න.
දැන් මොන අපි ඊළඟට බලනවා රුපියල් 5. හරි. දැන් රුපියල් 5 බලන්න. හරි. දැන් ඊට පස්සේ ඔන්න අපිට මේ තාමත්ම ළඟදී එක්ක වෙච්ච රුපියල් 10 කාසිය බලමු අපි දැන්. ඒකත් බලන්න හොඳට බලන්න 10 කාසිය. හරි. ඔබ දැන් ඔයා 10 කාසියක් දැක්කා. දැන් එතකොට මේ කාසිවල ඔයා දැක්ක මේ කාසි දකින්නකොට ඔයාට මේ ඔක්කොගේම පොඩි සමාන ලක්ෂණයක් තියෙන්න ඇති. හරි. මේ කාසි ටිකේ බලන් යනකොට මේ හැම කාසියකම මොකක් හරි සමානකම පොදු ලක්ෂණයක් අපි කියන පොදු ලක්ෂණයක්. හරි. තියෙන්න ඇති. දැන් එතකොට දැන් මේ කාසිවල හරි අපි ගත්තොත් පොදු ලක්ෂණයක්ද ඔයාලා දකින්න ඇති රාජ්‍ය ලාංඡනය එක පැත්තක තියෙනවා. නේ? එහෙම තියෙනවා. ඊට පස්සේ මේක හදලා තියෙන්නේ මොකක් හරි ලෝහයකින්. ඒකත් දකින්න ඇති. ඊට පස්සේ ඕගොල්ලෝ දකින්න ඇති මේ කාසියේ ප්‍රමාණ. හරි. කාසියේ ප්‍රමාණ. දැන් 725 කාසිය ටික කුඩායි. ඒ ප්‍රමාණය පොඩි. ඊට වඩා 750 කාසිය ටික ලොකුයි. ඊට වඩා රුපියලේ කාසිය ලොකුයි. නේද? හැබැයි රුපියල් 5 කාසිය ටික 750 කාසිය ටික සමානයි. හැබැයි ඊට වඩා චුට්ටක් ලොකුයි රුපියලට වඩා පොඩි. රුපියල් 5 නේද? රුපියල් 5 කාසිය 750 කාසියට වඩා ටිකක් ලොකුයි. හැබැයි රුපියලට වඩා පොඩි ටිකක් අර ඝනකම වැඩි. නේ? හැබැයි අර රුපියල් 10 කාසිය රුපියලේ කාසිය වගේ ඇති. හැබැයි තනිකරම රවුමුත් නැහැ. පුංචි හැඩයක් තියෙනවා ඒකේ. හැඩ කපලා වගේ තියෙනවා. නේ? ඒ පොදු ලක්ෂණ. ඒකේ ප්‍රමාණය එන පොඩි වෙනස්කම් තියෙනවා. ඊට වර්ණෙත් වෙනස්කම් තියෙනවනේ. නේද? වර්ණේ. නේද? දැන් අපි ගත්තොත් රුපියල් 5 වර්ණය වෙනස්. ඊට පස්සේ රුපියලේ ටික අර රුපියලට වඩා රුපියල් 10 වර්ණය ටිකක් වෙනස්. නේද? ඊට පස්සේ ඊළඟට තමයි මේ හැම කාසියකම තියෙන මොකද්ද? වටිනාකම. කාසිය එක පැත්තක වටිනාකමක් සඳහන් කරලා තියෙනවා. 725 කියලා ලියලා තියෙනවා. 750 කියලා ලියලා තියෙනවා. රුපියලේ කාසිය රුපියල් 1යි කියලා ලියලා තියෙනවා. රුපියල් 5 කාසිය රුපියල් 5යි කියලා ලියලා තියෙනවා. රුපියල් 10 කියලා ලියලා තියෙනවා. නේද? ඒ තමයි ඒ වගේ තියෙන ලක්ෂණ. හරි. දැන් ඒක ඔයගොල්ලෝ හොඳට බලන්න ඕනේ. ඒවා හොඳට තේරුම් ගන්නත් ඕනේ. හොඳට හඳුනා ගන්නත් ඕනේ. හරිද පුතේ? තේරුණාද ඒ ටික? හරි. දැන් අපි වටිනාකම ගැන කතා කරන්නේ. දැන් මම කිව්වා අපි දැන්ට වෙළඳපොලේදී ගනුදෙනු කරන්න භාවිතා කරන කුඩාම කාසිය 725. නේද? 725 කියනකොට බලන්න 725. ඒ කියන්නේ 7 නේ? 7 25ක් තියලා ඒක කොහොම එකට එකතු කරපුවම එන්නේ 725. එහෙනම් මේ 7 එක්ක අහුවලා තමයි 725 හැදිලා තියෙන්නේ. නේද? එතකොට රුපියල හැදෙනවා කියන්නේ නම් රුපියලට 100ක් තියෙනවා. අපි ඔක කලින් ඉගෙනගෙන තියෙනවා. නේ? 100ක් රුපියල් 1යි. දැන් අපි ගනුදෙනු කරනකොට දැන්ට පාවිච්චි කරන 725නේ. දැන් අපි බලමු මේ 725. හරි. ඔන්න අපි ගන්නන්නේ 725 දෙකක්. 25 දෙකක් එකට එකතු කරපුවම කී දෙන්නේ පුතේ? 750. හරිද? එතකොට එන 25 හතරක් එකතු කළොත් රුපියල් 1යි. නේද? ඔක අපිට මෙහෙම කියන්න පුළුවන්. කොහොමද? 750ට 725 කාසි කීයද? 725 කාසි 2යි. හරි. ඒක 725 කාසි 2ක් 750යිනේ. එහෙනම් 750 කාසි 2ක් කීයද? කාසි 2ක් රුපියල් 1යි. ඒ කියන්නේ රුපියලට 750 කාසි 2යි. නේද? දැන් ඔයගොල්ලන්ට ඒක තේරුණානේ පුතේ. එතකොට එහෙනම් මේ කාසි වල අපට ලොකු අමාරුවක් නැහැ. හරිම ලේසි. මොකද අපි නිතරම දකින නිතරම අපට ඕන කරන මුළු ජීවිත කාලෙදීම අපි මේ අවශ්‍යතාවය කියන උපරිමයි කාසි වල. නේද? එතකොට ඒ නිසා අපිට මේ කාසි ගැන හොඳ අවබෝධයක් තියෙනවා. දැන්ටත් ඔයගොල්ලෝ මේවා ගැන දන්නවා. එතකොට දැන් අපි බලමු එහෙනම් ඊළඟට අපි
පුංචි ගැටලුවක් අරගෙන අපි කොහොමද මේ කාසි භාණ්ඩයක් ගන්නකොට ගනුදෙනුවක් කරනකොට යොදාගන්නේ කියලා. හරි? දැන් අන්න අපි ඒකට ලෑස්ති වෙනවා. දැන් අපි පුංචි වැඩක් කරන්න යන්නේ. දැන් අපි මෙච්චරලා කාසි ගැන කතා කරානේ. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ ඔයාලට මොන හරි දෙයක් ගන්න ඕන. ඕගොල්ලෝ කඩේකට යනවා. ගිහිල්ලා අවශ්‍ය දේ කියනවා. කිව්වට පස්සේ ඕගොල්ලෝ අතේ තියෙන්නේ හිතන්න කාසි කියලා. දැන් මේ කාසි මේ වටිනාකමට දෙන්න ඕන. ඔයාලා ඉල්ලන භාණ්ඩේ වටිනාකමට කාසි දෙන්න ඕන. දැන් අපි එහෙම වැඩක් කරන්න යන්නේ. දැන් ඔන්න මම අනුවස් පුතාවත් ගෙන්න ගත්තා. දැන් එයාත් එක්ක මම මේ වැඩේ කරන්න යන්නේ. දැන් බලමු අනුවස් පුතාට ඕන දේවල් අඩේට කියලා ගන්නකොට එයා කොහොමද ඒකට ඒ වටිනාකමට කාසි දෙන්නේ කියලා. අපි අහලා බලමු. ඔන්න මම ඉස්සලාම අනුවස් පුතාට ගන්න කියන දේ පෙන්නනවා. මොකක්ද අනුවස් පුතා ඉස්සලාම ගන්නේ? පැන්සල. පැන්සල. දැන් මේ පැන්සලේ වටිනාකම කීයද? රුපියල් 5යි. රුපියල් 5යි. හරි. දැන් මට ඔයා කියන්න බලන්න මුදලාලිට රුපියල් 5ක් වටිනාකම කාසි වලින් දෙන්නේ කොහොමද කියලා? රුපියල් 5 කාසි පුළුවන්. ඔන්න එයා කියනවා එක රුපියල් 5 කාසියකින් දෙන්න පුළුවන්. ඒක හරි නේද? හරි. ඒ රුපියල් 5 කාසියක් දීලා කාසිය තනි කාසිය දුන්නොත් 5 මේ පැන්සල යාට හම්බ වෙනවා. හරි. වෙනම විදියක් ගියා. රුපියල් 2 කාසි දෙකකුයි රුපියලකුයි. හරි. මොකද්ද? තව පුළුවන් එනම් රුපියල් 2 කාසි 2යි රුපියලේ කාසියයි 2යි 2යි 4යි අර රුපියලයි 5යි. එතරම් එකතුව රුපියල් 5යි. තව එක ක්‍රමයක් කියන්න බලන්න. රුපියල් 2කුයි රුපියලේ කාසි 3කුයි. එහෙමත් පුළුවන්. රුපියල් 2 කාසි 1යි රුපියලේ කාසි 3යි. ඒත් එකතුව රුපියල් 5යි. එතකොට ඔය කොයි විදිහට දුන්නත් මුදලාලි යාට ඒ පැන්සල දෙනවා. අපි තව එකක් බලමු. ඔන්න අපි පෙන්නනවා මේ මොකද්ද? මකණය. මකණය. දැන් මේකේ වටිනාකම කීයද? රුපියල් 8යි 50යි. අන්න එතන තියෙනවා රුපියල් 8කුයි 7.50. දැන් ඔන්න ඒක එතන බලමු අපි එයා කොහොමද ගෙවන්නේ කියලා. 8යි 7.50. හරි ඔය එක විදිහක් කියන්නේ. කාසි වලින් ගෙවෙන හැටි. රුපියල් 5කුයි ඔව් රුපියල් 2කුයි ඔව් එක රුපියලකුයි 7.50කුයි. හරි. රුපියල් 5කුයි රුපියල් 2කුයි රුපියලකුයි 7.50යි. ඒතර ඔක්කොම එකතු කීයද? 8යි 50යි. ඔන්න ඒක ක්‍රමයක්. තව ක්‍රමයකින් අපිට ගෙවන්න බැරිද? 2 කාසි 4කුයි ඔව් 7.50කුයි. 2 කාසි 4ක්. නේ දෙවර අපි චක්‍රෙත් මතකනේ ගුණාකාර. දෙවරක් 4 8යි නේ. එහෙනම් 2 කාසි 4ක් රුපියල් 8යි. වෙනම 7.50යි. වටිනාකම කියෙන්නේ රුපියල් 8යි 7.50. රුපියල් 8යි 7.50යි. හරි. තව එක ක්‍රමයක් කියන්න බලන්න. රුපියල් 5කුයි රුපියල් 1.3කුයි 7.50කුයි. ඔන්න තව ක්‍රමයක්. රුපියල් 5 කාසි 1යි රුපියල් 1 කාසි 3යි 7.50යි. එතන එකතුවක් කීයද? රුපියල් 8යි 7.50. හරි. එතනත් එකතුව රුපියල් 8යි 7.50යි. ඔන්න අපි දැන් ගනුදෙනු දෙකක් කළා. හරි. අපි තව එක ගනුදෙනුවක් කරමු. හරි. තව එක ගනුදෙනුවක් අපි ඔන්න කරන්න ලෑස්ති වෙනවා. ඔන්න බලන්න මොකද්ද අපි දැන් ආයෙ ගන්න යන්නේ කියලා මේ මුදලාලි මහත්තයාගේ අපි ඔන්න ඉල්ලනවා මෙන්න මෙහෙම එකක්. මොකද්ද ඉල්ලන්නේ? කතුරා. කතුරේ වටිනාකම කීයද? රුපියල් 10යි. අන්න රුපියල් 10යි. කතුරේ වටිනාකම රුපියල් 10යි. හරි. දැන් මට ඔයා කියන්න ඉස්සලා වගේ රුපියල් 10 ගෙවන්න කොහොමද කියලා ඔය? රුපියල් 10 කාසියකින් පුළුවන්. අන්න. පළවෙනි සැරේ අර රුපියල් 5 ගෙවුවා වගේම මෙතනත් තියෙනවා රුපියල් 10 කාසියකුත් නේද? තනි වටිනාකමේ කාසියක් තියෙනවා. එතකොට අපිට මේ කාසිය විතරක් දෙන්න පුළුවන්. ඒක වටිනාකම රුපියල් 10 නිසා අපිට කතුර ගන්න පුළුවන්. හරි. තනි කාසියක් නැතුව වෙනත් කාසි වලින් ගෙවුවොත් මොනවද දෙන්න පුළුවන්? රුපියල් 5 කාසි දෙකක්. තව පුළුවන් එහෙනම් 5 කාසි වලින් දුන්නොත් කාසි දෙකක් දෙන්නොත් රුපියල් 10 හැදෙනවා නේ? කාසි දෙකක් කියන්නේ 5 දෙකක් 10යි. ඒත් අපිට කතුර ගන්න පුළුවන්. තව විදිහක් කිව්වොත් 2 කාසි 5කිනුත් පුළුවන්. රුපියල් 2 කාසි 5කිනුත් පුළුවන්ලු මේ කතුර ගන්න. ඇයි පුළුවන් කියන්නේ? 2 කාසි 5ක් කියන්නේ රුපියල් 10යි. 2 5
රුපියල් 10යි. එතකොට එහෙනම් 2 කාසි 5කිනුත් අපිට පුළුවන් මේක අතුර ගන්න. හරිද? දැන් එතකොට ඔය බලන්න ඕගලන්ට දැන් ඕගොල්ලන්ටත් පුළුවන් හරිද? කඩේට ගිහිල්ලා Tamanට දෙයක් ගන්නකොට ලොකු වටිනාකම් නෙවෙයි පුංචි වටිනාකම් වල දේවල් ගන්නකොට කාසි වලින් ගනුදෙනු කරන්න. කාසි දීලා කාසි ගණන් කරලා දීලා නේද? අපිට අපේ අවශ්‍ය භාණ්ඩය ගන්න පුළුවන්. හරි. හරි. දැන් එහෙනම් බලමු අපි ඊළඟට අපි දැන් මොකද්ද කරන්න යන්නේ? අපි ඔන්න ඒක තමයි දැන් ලෑස්ති වෙන්නේ. හොඳයි. ඔන්න දැන් ඔයගොල්ලෝ ඔක්කොම හොඳට බලාගෙන ඉන්න ඕනේ. දැන් අපි පොඩි වැඩක් කරනවා. මොකද්ද අපි කරන වැඩේ? දැන් ඔයගොල්ලෝ මේක හරි ආසාවෙන් කරන වැඩක්. නේද? මොකද අපි ආසයින් සල්ලි අච්චු ගහන්න. අපි දැන් කාසි ටිකක් අච්චු ගහන්න යන්නේ. කොහොමද කාසි අච්චු ගහන්නේ? ඔන්න බලන්නකෝ. දැන් කාසි අච්චු ගහන්න හැටි දැන් ඔන්න බලාගන්න. දැන් ඔන්න මේ කාසි ටික අච්චු ගහනවා නේද? කාසි අච්චු ගහුවට පස්සේ අපි බලමු ඒ කාසි වලට මොනවද අපි කරන්න කියලා. ඔන්න මුලින්ම එන ඔන්න කාසි ටික අච්චු ගහන හැටි. හරිද? දැන් බලමු. මුලින්ම සුදු කඩදාසියක් ගන්නවා. ඒකේ යටින් කාසිය තියෙනවා. ඊට පස්සේ මේ විදිහට පාට පැන්සලක් හරි ඕන පැන්සලක් හරි අරගෙන ඒක උඩ පාට කරනවා. මෙන්න මෙහෙම කපා ගන්න. හරි පුතේ දැන් ඔයාලා දැක්කනේ කාසියක් අච්චු ගන්න හැටි. හරි දැන් ওই විදිහට ඕගොල්ලොත් ඔය කාසිය අච්චු ගහලා ඒ කියන්නේ පටන් ගන්න ඕගොල්ලෝ 725 කාසියට 725 අච්චු ගහනවා 750 රුපියල් 5 රුපියල් 10. ඊට පස්සේ මොකද කරන්නේ? අර විදිහට අච්චු ගහුවට පස්සේ අර කැපුව විදිහට රවුමට කපා ගන්න මෙන්න මේ විදිහට කාසිය. රවුමට කපාගෙන ඊට පස්සේ ඕගොල්ලන්ගේ අභ්‍යාස පොතේ හරිද මේ මුදල් කියන මාතෘකාව යටතේ ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? කුඩාම වටිනාකමින් ඉඳලා ඒ කියන්නේ 725 ඉඳලා පිළිවෙලට රුපියල් 10 වෙනකන් අලවලා ඒක ඉස්සරහින් ලියන්න ඕනේ 725 750 රුපියල් 1 ඒ විදිහට ලියාගෙන යන්න ඕනේ. හරිද? එහෙම ලියලා මේ වැඩේ ගෙදරදී කරන්න ඕනේ. ඊට පස්සේ කාසිය එළුවට පස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ පෙළ පොතේ තියෙනවා අභ්‍යාසයක් මේකට අදාළව අන්‍ය අභ්‍යාසය කරන්න. ඒක කරලා තව දුරටත් මේ කාසි ගැන අවබෝධයක් ලබා ගන්න. එහෙනම් අද පාඩමට සහභාගී වෙච්ච ඔය හැමෝටම ආයුබෝවන්.